අයිබෝන් දරුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඝර්ෂණ බලය ආශ්‍රිත තියරි පිළිබඳව. එතකොට මේ වීඩියෝ එකෙන් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඝර්ෂණය ආශ්‍රිත තියරි පැහැදිලි කිරීමක්. ඒ වගේම ඕගොල්ලන්ට නෝට් එකේ දුන්න ගණන් සියල්ලක්ම සාකච්ඡා කිරීමකුත් මේ වීඩියෝ එකෙන් සිද්ධ වෙනවා. හොඳයි. මොකද දරුවෝ ඝර්ෂණය කියලා කියන්නේ? ඝර්ෂණය කියලා කියන්නේ යම් පෘෂ්ඨ දෙකක් අතර ස්පර්ශය රැකෙන පරිදි යම් පෘෂ්ඨ දෙකක් අතර ස්පර්ශය රැකෙන පරිදි එම පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට පෙළඹීමේදී හෝ සාපේක්ෂ චලිතයක් ඇතිවන විටදී හටගන්නා බලයට තමයි දරුවෝ අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. දැන් බලන්න මෙන්න මේ මේසතලයේ මේ වස්තුවේ යට පෘෂ්ඨය එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනවා. මේ ස්පර්ශය ඒ විදිහටම රැකෙන පරිදි හිතන්න මේ වස්තුව මෙහෙට චලනය වෙනවා කියලා. එහෙම නැත්නම් චලනය වෙන්න උත්සාහ කරනවා කියලා හිතන්න. චලනය වෙනකොට හරි එහෙම නැත්නම් චලනය වීමට පෙළඹීමක් උත්සාහ කරනකොට හරි මෙන්න මේ වස්තුව මත ක්‍රියාත්මක වෙනවා දරුවෝ ඝර්ෂණ බලය. නැවතත් මම කිව්වොත් යම් පෘෂ්ඨ දෙකක් අතර ස්පර්ශය රැකෙන පරිදි පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමේදී හෝ සාපේක්ෂ චලිතයක් ඇතිවීමට උත්සාහ දැරීමේදී නැත්නම් සාපේක්ෂ චලිතයක් ඇතිවීමට පෙළඹීමේදී ඒ චලනය වන දිශාවට එහෙම නැත්නම් චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධව මෙන්න මේ ආකාරයට හටගන්නා අර ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ අතර හටගන්නා බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. ඒක පැහැදිලිව නෝට් එකේ උඹලන්ට දුන්නා. එතකොට දරුවෝ මේ ඝර්ෂණ බලයේ ප්‍රභේද තුනක් ගැන අපි ඉගෙන ගන්නවා. එකක් තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. අනිත් එක දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. අනිත් එක ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. එතකොට ඝර්ෂණයේ ප්‍රභේද තුනක් ගැන අපි ඉගෙන ගන්නවා. එකක් ස්ථිතික ඝර්ෂණ බලය, අනිත් එක සීමාකාරී ඝර්ෂණ බලය, තුන්වෙනි එක තමයි ගතික ඝර්ෂණ බලය. අපි එක එක ඝර්ෂණ බල ගැන හිමින් සැරේ සාකච්ඡා කරමු. මම මුලින්ම දරුවෝ පුංචි පරීක්ෂණයක් උමක් අරගෙන කොහොමද මේ යොදන බලයත් එක්ක ඝර්ෂණ බලයේ විචලනය වෙන්නේ සහ ඝර්ෂණ බලයේ ප්‍රභේද තුන කොහොමද එක් එක් අවස්ථාවේදී අඳුරගන්නේ කියලා මුලින්ම සාකච්ඡා කරනවා. දරුවෝ මෙන්න මේ ආකාරයට හිතන්න තිරස් රළු පෘෂ්ඨයක් මත වස්තුවක් තියලා තියෙනවා කියලා. අපි මේ වස්තුවට මේ ආකාරයට නිව්ටන් තරාදියක් සම්බන්ධ කරලා බාහිරින් බලයක් යොදලා අදිනවා කියලා හිතන්න දරුවනේ. එතකොට මේ නිව්ටන් තරාදියේ කියන පාඨාංකයට සමාන බලයක් තමයි මේ වස්තුව මත දෙන්නේ. මොකද නිව්ටන් තරාදියේ පාඨාංකය වෙන්නේ ඊට පල්ලෙහෙන් ඇලලා තියෙන තන්තුවේ ආතතියන දරුවෝ. එතකොට මේක තමයි නිව්ටන් තරාදියේ පාඨාංකය කෙරෙහි බලපාන ආතතිය ඇති කරන තන්තු කොටස. එතකොට දැන් මේ ආකාරයට මෙයාව මේ පැත්තට අදිද්දී අනිවාර්යෙන් චලනය වන හෝ චලනය වීමට උත්සාහ කරන දිශාවට විරුද්ධ වෙන ඝර්ෂණ බලය ඇති වෙන්නේ. ඒක නිසා දරුවෝ මෙන්න මේ ආකාරයට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්න ඕනි මේ පැත්තට. අපි මේ ඝර්ෂණ බලය F ගා කියලා ගමු. දැන් දරුවෝ යොදන බලය තමයි F කියලා අරගෙන තියෙන්නේ. යොදන බලයත් එක්ක ඝර්ෂණ බලයේ විචලනය අපි ප්‍රස්ථාරගත කරන්නයි හදන්නේ. අපි මේකට කියනවා ඝර්ෂණ ප්‍රස්ථාරය කියලා. ඝර්ෂණ බල ප්‍රස්ථාරය. යොදන බලයත් එක්ක ඝර්ෂණ බලයේ විචලනය. දැන් බලන්න දරුවෝ ඔය ගන්න මෙන්න මෙහින් නිව්ටන් එකක බලයක් යොදලා අදිනවා. හැබැයි වස්තුව චලනය වෙන්නේ නැහැ. ඒ වුණත් දරුවෝ නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව වස්තුව නිශ්චලව තියෙන නම් ඒ මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරන්න විදිහක් නැහැ. බාහිර අසමතුලිත බලයක් නැති වෙන්න ඕන. ඒක නිසා යෙදුවේ නිව්ටන් එකක් නම් අනිවාර්යෙන් ඝර්ෂණයත් නිව්ටන් එකක් විය යුතුයි. ඔන්නෝ හිතන්නකො. ඊට පස්සේ ඔයාලට නිව්ටන් දෙකක් යොදනවා. ඒත් චලනය වෙන්නේ නැහැ මේ ඉස්සරහට මත මේ වස්තුව. එහෙමනම් චලනය වෙන්නේ නැත්නම් යෙදූ බලයට සමානව ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට දරුවෝ හිතන්න නිව්ටන් පහක් යොදනවා. දැන් මෙතනින් අදින පුද්ගලයාට දැනෙනවා වස්තුව චලනය වෙන්න ඔන්න වෙන අවස්ථාවේදී හිමිකේ. චලනය වෙන්නේ ඉතා ආසන්නයි කියලා දැනෙනවා. අන්න ඒ විදිහට දරුවෝ පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට ඉතාමත්ම ආසන්න අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා.
සීමාකාරී ඝර්ෂණ බලය. හොඳයි. දරු මේ සීමාකාරී ඝර්ෂණ බලයටත් ඒ අවස්ථාවත් අභිභාපි බලයද දැන් චලනය වෙන්න ඔන්න වෙන්න අවස්ථාවේ තියෙනවා වගේ අතර දැනෙනවා. ඊට පස්සේ දරු ඊටත් වඩා බලය යෙදුවම දැන් වස්තුව මත යෙදෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය යෙදিলাම දරු යම් වස්තුවක් මත පෘෂ්ඨයකින් යෙදෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. මීට වඩා උපරිම ඝර්ෂණ බලයක් මීට වඩා වැඩි ඝර්ෂණ බලයක් නැහැ. මීට වඩා මේ අවස්ථාවත් අභිභව සීමාකාරී අවස්ථාවත් අභිභව දරු බාහිර බලය වැඩි කරොත් අන්න ඝර්ෂණ බලය මෙන්න මේ ආකාරයේ නියත තත්ත්වයකට පත් වෙනවා. හැබැයි ඒක සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි. ඒතර මෙන්න මේ විදිහට චලනය වෙනකොට පෘෂ්ඨ අතර සාපේක්ෂ චලනයක් ඇති වෙනවා. මොකද මේ අවස්ථාවේදී චලනය වෙන්න ඔන්න වෙන්න පිටුමේ තිබ්බා ඊට වඩා බාහිර බලයක් එදුව දරුවෝ එතකොට චලනය වෙනවා. ඇතැම් විට ඒකාකාර ප්‍රවේගයකින් වෙන්න පුළුවන්. ඇතැම් විට ත්වරණයකින් වෙන්න පුළුවන්. කොහොම චලනය වුණත් දරුවෝ චලනය වෙනකොට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. ගතික ඝර්ෂණ බලය. දැන් සීමාකාරී ඝර්ෂණ බලය කියලා කිව්වේ චලනය වෙන ඔන්න වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය කියලා කිව්වේ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇති විට චලනයක් සිද්ධ වෙනකොට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. ඒකට චලනයක් නැති අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා දරුවෝ ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. දැන් බලන්න දරුවෝ මේ ඝර්ෂණ බල දිහා හොඳ අවබෝධයෙන් ස්ථිතික ඝර්ෂණ බලය කියන එක යොදන බලයත් එක්ක වෙනස් වෙනවා. මේ බලන්න නිව්ටන් එකක් යොදපු වෙලාවේ තිරස්තලයක් මත තියෙන නිසා ඝර්ෂණ බලයත් නිව්ටන් එක. ඒකනේ චලනය වුණේ නැහැ. දෙකක් යදුවම දෙකයි. තුනක් යදුවම තුනයි. හතරක් යදුවම හතරයි. පහක් යදුවම පහයි. ඊට වඩා වැඩි වුණාම චලනය වෙලා තියෙනවා. ඒක නම් ඔයාලා අවබෝධ වෙන්න ඕනේ ස්ථිතික ඝර්ෂණ බලය කියන එක නියත නැහැ. ඒක යොදන බලයත් එක්ක වෙනස් වෙනවා. යොදන බලය මත රඳා පවතිනවා. හැබැයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ මෙන්න මේ නියත ලක්ෂයකට අදාළ කණ්ඩාංකයක් වගේ. එතකොට ඒක නියතයි. ඒ වගේම ගතික ඝර්ෂණ බලය කියන එක ගතික ඝර්ෂණ බලය කියන එක බාහිර බලය කොච්චර වැඩි කරත් දරුවෝ නියතව තියෙනවා. එහෙමනම් සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය කියන දෙන්නට අපට ගණිත සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. හැබැයි ස්ථිතික ඝර්ෂණ බලයට ඒක යොදන බලයත් එක්ක වෙනස් වෙන නිසා ස්ථිරාගයක් ගන්න අමාරුයි. යොදන බලය මත විචලනය වෙන නිසා අනිකුත් සාධක වලින් අපට ගණිත සම්බන්ධයක් ගන්න බැහැ. දැන් දරුවෝ අපි මේ එක එක බල වර්ගය ගැන වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන්නයි හදන්නේ. මුලින්ම දරුවෝ ස්ථිතික ඝර්ෂණ බලය ගැන අධ්‍යයනය කරලා උගලන්ට නෝට් එකේ දුන්න ගණන් ටික පැහැදිලිව හදන්නයි මම උත්සාහ කරන්නේ. මොන බලන්න දරුවෝ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. හොඳයි. මොකක්ද ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ? ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් නොමැති විට පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් නොමැති විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට. එතකොට දරුවෝ මේක යොදන බලයත් එක්ක වෙනස් වෙනවා. ඒක නිසා මෙයා සඳහා ප්‍රකාශනයක් ගණිතමය සම්බන්ධතාවයක් ගොඩනගන්න විදියක් නෑ අනිකුත් සාධක මත කොහොමද මේව බලපාන්නේ කියන එක. ඒතකොට ස්ථිතික ඝර්ෂණ බලය හොයන්න ගණිතමය සම්බන්ධතාවයක් ගොඩනගන්න අමාරු නම් කොහොමද ස්ථිතික ඝර්ෂණ බලය හොයන්නේ? දරුවෝ ස්ථිතික ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවාදී අනිකුත් සාධක මත නදාන පවතින නිසා ස්ථිතික ඝර්ෂණ බලය හොයන්න දරුවෝ අපට සිද්ධ වෙනවා මොකක් කරන්නද? බල සමතුලිතතාවය අසුරින් හිතන්න. ස්ථිතික ඝර්ෂණ බලය කියන එක යොදන බලයත් එක්ක වෙනස් වෙනවා. බල සමතුලිතතාවය අසුරින් තමයි දරුවෝ ස්ථිතික ඝර්ෂණ බලය සෙවීම සිද්ධ කළ යුත්තේ. මොකද මොහොතින් මොහොත ස්ථිතික ඝර්ෂණ බලය වෙනස් වෙනවා. අපලම ඔයගොල්ලන්ට දුන්න ගණන් සෙට් එක, ඒ ගණන් සෙට් එක හදලා මේක හොඳ ආකාරව තේරුම් ගන්න. ඔයගොල්ලන්ට දරුවෝ දුන්නා පහත වස්තුවේ ස්ථිතික අවස්ථාවේ පවතින ස්ථිතික ඝර්ෂණ බල සොයන්න කියලා පොඩි අභ්‍යාසයක්. ඒකේ මුලින්ම තියෙනවා තිරස්තරයක් මත වස්තුවක් තියලා නිව්ටන් 20ක බලයකින් යොදන බලයකින් අදින අවස්ථාවක්. ඒතකොට මේ හැම එකක්ම ස්ථිතිකයි කියලා හිතන්න වෙනවා. මොකද ඒක ගන්න පැහැදිලිව තියලා තියෙනවා.
පහත වස්තුන් ස්ථිතික අවස්ථාවේ පවතී යයි සලකන පවතී නම් ස්ථිතික ඝර්ෂණ බල හොයන්න. දරුවෝ මෙහෙට නිව්ටන් 20කින් අදිනවා. එමනම් හරිම සරලයි. ස්ථිතිකව තියෙන නිසා මේ වස්තුවේ සමතුලිතතාව සැලකුවොත් බාහිර අසමතුලිත බලයක් නැති වෙන්න ඕනි. නිව්ටන් 20ක බලයක් මෙහෙට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඝර්ෂණ බලය මම F කියලා සංකේතවත් කරන්නම්. නිව්ටන් 20ක් විය යුතුයි. හරිම සරලයි. ඊට පස්සේ දරුවෝ දෙවෙනි එකේ කියලා තියෙනවාට කප්පියක් මතින් යවලා 2 kg ස්කන්ධයකට අමුණලා තියෙන වස්තුවක් මේ ආකාරයට මේ මේසලැල්ල රවුම තියෙනවා. මේ අතට 5 kg. ඒකට බලන්න මේ පැත්තෙන් එල්ලලා තියෙනවා 2 kg ස්කන්ධයක්. හොඳයි. දැන් පද්ධතිය ස්ථිතිකයි. ඒ කියන්නේ දරුවෝ නිශ්චලයි. මෙන්න මේ ආදය නිශ්චලයි. එයා නිශ්චල නම් අනිවාර්යෙන් ඉතින් මෙයා නිශ්චලයි. මොකද මේක සහල්ව අවිතාන්නේ තන්තුවක්. සහල්ව අවිතාන්නේ තන්තුවක දරුවෝ සෑම තැනක මාතදී මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට ලක්ෂණ දෙකක් පුළුවන්. ඒතර දරුවෝ මෙයාගේ බාර ක්‍රියාත්මක කරන පල්ලයට නිව්ටන් 20යි. ඒ කොහොමද? ස්කන්ධය 2 kg නම් ගුරුත්වාකර්ෂණය මත 10න් වැඩි කරාම බාර ලැබෙනවා. ඒතර දරුවෝ මෙයාගේ සමතුලිතතාව සැලකුවම කෙලිපාතදී බලය නිව්ටන් 20ක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒතර දරුවෝ මේ පැත්තට නිව්ටන් 20ක බලයක් තියෙනවා නම් මේ වස්තුවේ සමතුලිතතාව සැලකුවොත් අනිවාර්යෙන් මෙයා මත ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 20ක් විය යුතුයි. ඒ මොකද මෙහෙට 20ක් යදෙනවා නම් පද්ධතිය නිශ්චලව තියෙන අනිවාර්යෙන් මෙහෙට 20ක් යෙදෙන්න ඕන. එයා ගන්න තමයි රෝගිලක්කම් 2 අවසන් වෙන්නේ. ඊට පස්සේ දරුවෝ අපි කතා කරන්නේ රෝගිලක්කම් 3 ගැන. ඒක දෙපැත්තෙන් කප්පි දෙකකින් යවපු තන්තු වල ස්කන්ධ දෙකක් ගැට ගහලා තියෙනවා. මොන බලන්න දරුවෝ. මෙන්න මේ ආකාරයට මේ ඉස්සලෑට තියෙනවා. ඊට පස්සේ 10 kg ස්කන්ධය තියෙනවා මේ ආකාරයට. කප්පියක් දාලා තියෙනවා. මේ පැත්තේ තියෙන දරුවෝ කප්පියක්. ඔන්න ආකාරයට තන්තු දෙකක් දෙපැත්තේ තියෙනවා. මේ පැත්තේ තන්තුවේ 15 කෙලවරේ ගැට ගහලා තියෙනවා 5 kg ස්කන්ධයක්. කියලා දරුවෝ පල්ලෙහාට තියෙනවා නිව්ටන් 50ක බලයක්. ස්ථිතික නිසා මෙන්න මේ පැත්තේ අපි ආතති බල සැලකුවොත් දරුවෝ මම ගන්න T1 කියලා. අනිවාර්යයෙන්ම මෙන්න මේ වස්තුවේ සමතුලිතතාව සැලකුවොත් පල්ලෙහාට 50ක් තියෙනවා නම් ඉහළටත් 50ක් යෙදෙන්න ඕන නිසා T1 ආතතිය නිව්ටන් 50ක් වෙනවා. දරුවෝ මෙතනත් නිව්ටන් 50ක් ක්‍රියාත්මක වෙනවා. අපි එහා පැත්තෙන් ගත්තොත් එහා පැත්තෙන් එල්ලලා තියෙනවා දරුවෝ 3 kg ස්කන්ධයක්. 3 kg ස්කන්ධයක්. පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 30ක බලයක්. එමනම් මේ පැත්තේ තියෙන තන්තුවේ ආතතිය අපි ගමු T2 කියලා. මේ ආකාරයට. මේක වෙනම තන්තුවක්නේ. ඒතර D2 කියන එක කෙනාට සමාන හිතෙන්න ඕනේ මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. මොකද මේ පද්ධතිය ස්ථිතික අවස්ථාවේ තියෙන්නේ. ඒ නිසා චලනයක් නැහැ මෙන්න මෙයාගේ. ඒක නිසා දරුවෝ මෙතන පහළට තියෙන නිව්ටන් 30ට සමාන බලයක් ඉහළට තියෙනවා. දැන් එතකොට අපි 10 kg ස්කන්ධය ගැන වෙනම සලකලා බලුවොත් 10 kg ස්කන්ධය ගැන පමණ අපි වෙනම සලකලා බලුවොත් දරුවෝ අපිට ගන්න පුළුවන් මේ බලන්න 10 kg මේ පැත්තට තියෙනවා T1 ඒ කියන්නේ දරුවෝ නිව්ටන් 50ක් මේ පැත්තට තියෙනවා නිව්ටන් 30ක් එමනම් දැන් ඔයාලට අවබෝධ වෙන්න ඕනි මේ පැත්තට 50ක් මේ පැත්තට 30ක් නම් බැලන්ස් වෙන්න විදියක් නැහැ එමනම් අනිවාර්යයෙන්ම ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන ඕනේ වස්තුව මත මෙහෙට කොච්චරක්ද අර මදි වෙලා තිබ්බ බලයට සමාන එකක් නිව්ටන් 20 එහෙම නිව්ටන් 20 ක්‍රියාත්මක වුණොත් තමයි ලස්සනට මෙයා බල සමතුලිතතාවයකට ලක් වෙලා නිශ්චලව තියන්න පුළුවන් වෙන්නේ. ඒතරෝ රෝමිලකම් 3 තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි යනවා රෝමිලකම් 4ට. මේ තියෙන ආනත තලයක් මත වස්තුවක් කියලා. CI kg ස්කන්ධයක් කියලා තියෙනවා දරුවෝ ආනත තලයක් මත ආනත තලය තිරසට ආනතිය අංශක 30යි මේ ආකාරයට තියෙනවා ආනත තලය මෙතනින් දරුවෝ CI kg ස්කන්ධයක් තියෙනවා
එහෙනම් අපි දන්නවා යාගේ බර පල්ලෙහාට නිව්ටන් 1000ක් වෙන්න ඕනේ. ස්කන්ධ 10න් වැඩි කරලා බර ගත්තේ. මොකද 10 කියලා ගත්තේ ගුරුත්වත්වය. එතකොට මම මෙන්න මෙතන ගහනවා තලයට ලම්බකව රේඛාවක්. ඒක තලයට ලම්බකයි. වදන්න මෙයා 30යි නම් මේක අංශක 90 නිසා මෙයා 60යි. මෙයා 60යි. මේක 90 නිසා දරුවෝ මෙයා 30ක් වෙනවා. ඒක බොහොම සරල දෙයක්. එතකොට දරුවෝ තලයට සමාන්තරව තියෙන සංරචකය 10යි sin 30ක් වෙන්න ඕන. sin 30 කියලා කියන්නේ භාගයයි 1000 භාගයෙන් වැඩි කරයි කියලා කියන්නේ නිව්ටන් 500. දැන් එහෙමනම් මෙයා ස්ථිති ගණන් හරි සරලයි. තලයේ දිගේ පල්ලෙහාට නිව්ටන් 500ක් ක්‍රියාත්මක වෙනවා නම් තලයේ දිගේ ඉහළට මෙයා මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. නිව්ටන් 500ක. නිව්ටන් 500ක ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපි යනවා දරුවෝ 6 වන ප්‍රශ්නෙට. 6 නෙවෙයි එතන එනවා ප්‍රශ්නේ පිළිවෙලට. අංක 6 කියලා වැදලා දෙන්නේ කමක්. ඊළඟ ප්‍රශ්නේ. එතකොට යා කරට දෙන දරුවෝ මෙතන අංශක 30යි මෙතන CI kg ස්කන්ධයක් තියෙනවා. ඊට පස්සේ මේ ආකාරයට සහල්ව අවිතන්නේ තන්තුවක් කප්පියක් මතින් යවලා මේ පැත්තෙන් එල්ලලා තියෙනවා. CI kg ස්කන්ධයක් උදරු මෙහින් පල්ලෙහාට නිව්ටන් 1000යි. මොකද CI kg ස්ථිතික නිසා ස්ථිතික අවස්ථාවේ පවතින නිසා පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් තියෙන්න බෑ. එහෙමනම් මෙයා නිශ්චලව තියෙන්න ඕනි. මනම් දරුවෝ මෙන්න මේ ආතතිය අනිවාර්යයෙන්ම මෙයාගේ බාරට සමාන වෙනවා. මෙන්න මේ වස්තුවේ සමතුලිතතාව සලකුවමයි එහෙම ගන්න පුළුවන් වෙන්නේ. නිව්ටන් 1000ට සමාන වෙනවා ආතති බලය. එතකොට දරුවෝ මේ පැත්තට නිව්ටන් 1000ක් ක්‍රියාත්මක වෙනවා කියන එක දැන් පොළොවේ තියාගෙන ඉන්නවා. ඒත් මෙයාගේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා ඒ නිව්ටන් 1000ක්මයි. මොකද මෙයාගේ ස්කන්ධය CI kg නේ. එතකොට මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා අර අපි ඉස්සෙල්ලා ගානේ මාක් කරා වගේම දරුවෝ මේක 30යි. මේ පැත්තට තියෙනවනේ 1000යි sin 30. sin 30 කියන්නේ භාගයනේ. එතකොට නිව්ටන් 500ක බලයක් ක්‍රියාත්මක වෙනවා මේක. තවම හිතලා බලන්න. උඩ පැත්තට නිව්ටන් 1000යි පල්ලෙහාට නිව්ටන් 500යි. එමනම් දරුවෝ බැලන්ස් කරගන්න තවත් 500ක් එන්න ඕනේ පල්ලෙහාට. ඒක තමයි ඝර්ෂණ බලය ලෙස ක්‍රියාත්මක වන නිව්ටන් 500. ඒක තමයි තලයේ ඔස්සේ ඉහළට 1000යි පල්ලෙහාට 1000යි සෙට් වෙලා බල සමතුලිතතාවයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ දරුවෝ තියෙන්නේ ගණන් සෙට් එකක් සිරස් බිත්ති දෙකක් අතර වස්තුවක් සිර වෙලා තියෙන ගණන් සෙට් එකක්. අපි බලමු කොහොමද මේ ටික ගොඩ දාගන්නේ කියලා. හොඳයි. බලන්න දරුවෝ පළවෙනි එකේ තියෙනවා 5 kg ස්කන්ධයක් හිර වෙලා සිරස් බිත්ති දෙකක් අතර. මේ ආකාරයේ සිරස් බිත්ති දෙකක් අතර 5 kg ස්කන්ධයක් තියෙන බෝලයක් හිර වෙලා තියෙනවා කියලා හිතන්න. අතරම බෝලයක් කිව්වට මේක නිකන් යබුලියක් වගේ නේද? 5 kg කිලෝග්‍රෑම් 5ක් බරයි. එතකොට මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් තියෙන. එතකොට බර ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 50ක් විදියට. ඒවා හිතන්න මේ දෙපැත්තෙම තියෙන සර්ව සමරාලු පෘෂ්ඨ දෙක. එතකොට නිව්ටන් 50ක් දාගෙන ඉන්න නම් ඉහළටත් නිව්ටන් 50ක බලය එන්න ඕනි නිසා මේ පෘෂ්ඨ දෙකෙන් දරුවෝ සර්ව සම පෘෂ්ඨ නිසා නිව්ටන් 25 බැගින් ඝර්ෂණ බලය ඉහළට ක්‍රියාත්මක වෙනවා. පෘෂ්ඨ දෙකෙන්ම නිව්ටන් 25 ගානේ ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඊළඟ එකේ දරුවෝ ඔය වගේම බිත්ති දෙකක් අතර 5 kg ස්කන්ධයක් තියෙන බෝලයක් හිර වෙලා තියෙනවා. 5 kg. ඊට අමතරව 200ක බලයකුත් යොදනවා ඉහළට. එතකොට පල්ලෙහාට තියෙනවා නිව්ටන් 50 එවත් මෙයාගේ බර උඩට 200යි. දැන් ඔයාම හිතලා බලන්න පල්ලෙහාට 50යි උඩට 200යි. එහෙම තියෙද්දිත් මෙයා ස්ථිතික වෙන්න නම් අනිවාර්යෙන් පල්ලෙහාට 200ක් සකස් වෙන්න. ඒකෙන් තව 150ක් හැදෙන්නේ බයි. නිව්ටන් 75 ගානේ දරුවෝ ස්ථිතික ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. හරිම සරලයි.
බල සමතුලිතතාවය ඇසුරින් හිතන්නයි තියෙන්නේ. නිකම්ම උත්තර වලට යන්න පුළුවන් දරුවෝ. ඊට පස්සේ බලමු ඊළඟ එක. එකක් තියෙනවා සිරස් බිත් දෙකක් මේ ආකාරයට. 7 kg ස්කන්ධයක්. උදේම බලහැර තියෙන නිව්ටන් 70ක බරක් උඩට බාහිර බලයක් යොදලා තියෙන නිව්ටන් 1000ක. දර උඩට 1000යි. යටට තියෙන්නේ 70. එහෙමනම් තව 930ක් සකස් වෙන්න ඕනේ. එහෙමනම් මේ බිත්ති වලින් ඝර්ෂණ බල පල්ලෙහාටයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. 465 ගන්න. එක බිත්තියකින් 465 ගානේ ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ. 465 ගන්න. එතකොට තමයි උඩට තියෙන 1000 බැලන්ස් වෙන්නේ. එතකොට බලන්න ස්ථිතික ඝර්ෂණ බලය හොයන එක මොනතරම් ලේසිද කියලා. මානව ලේසි. ඊට පස්සේ බලමු අන්තිම ප්‍රශ්නය. ඒක ගොඩක් ලේසි. උදරු සිරස් බිත්ති දෙකක් අතර 2 kg ස්කන්ධයක් හිර වෙලා තියෙනවා. පල්ලෙහාට නිව්ටන් 20ක බරක් තියෙනවා. මෙයාගේ බර ඊට පස්සේ දරුවෝ බාහිර බලයක් යොදලා තියෙනවා 200ක. දැන් බලන්න 220ක්ම පල්ලෙහාට තියෙනවා. මෙයාගේ බරයි බාහිර බලය දෙකේම එකතු 220ක් තියෙනවා. එහෙනම් 220ක් හදන්න ඕනේ ඝර්ෂණ බල බලන්න. මොකද වෙන බලයක් නැහැ උඩට නේද? 110යි නිව්ටන් ගානේ. ඔන්න ආකාර ලස්සනට ඝර්ෂණ බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඔන්න ආකාරයට. හරිම සමහර. right. ඒ දරුවෝ ස්ථිතික ඝර්ෂණ බල ආශ්‍රිත ගැටලු කිහිපයක් තමයි අපි හදුවේ. ඊට පස්සේ අපි එනවා සීමාකාරී ඝර්ෂණ බලයට. සීමාකාරී ඝර්ෂණ බල. දැන් ස්ථිතික ඝර්ෂණ බලය කියලා කිව්වේ පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් නොමැති විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. එයාව හොයන්න විශේෂ ගණිත සම්බන්ධතාවයක් පාවිච්චි කරේ නැහැ. බල සමතුලිතතාවය විතරමයි පාවිච්චි කරන්නේ. හැබැයි සීමාකාරී ඝර්ෂණ බලය සෙවීම ඊට වඩා වෙනස්. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට ඉතා ආසන්න අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. බලය. අපිට දැන් චලනය වෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. හැබැයි තාම චලනය වුණේ නැහැ. චලනය වෙන්න ඔන්න වෙන්න අවස්ථාවේදී. ඒ වගේ වෙලාවක තමයි සීමාකාරී ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රතික්‍රියා බලය. තව ඉතින් මේකේ බාරත් අපිට වකුණු කරගන්න පුළුවන් පල්ලයට mg කියලා. එදින mg සමාන වෙනවාට තිරස් ඵලයක තියෙන එකක් නා. හොඳයි. එතකොට තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන චලනය වෙන උන්න වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය කියලා කිව්වනේ. ඒක තමයි දරුවෝ වස්තුවක් මත යෙදෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය වෙන්නේ. පෘෂ්ඨ දෙකක් අතර හට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය ඇති වෙන මොන අවස්ථාවේද? පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට ඉතාමත් ආසන්න අවස්ථාවේදී. එතකොට ඒක තමයි පෘෂ්ඨ දෙක අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය වෙන්නේ. එතකොට දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින සාධක දෙකයි. එකක් පෘෂ්ඨ බල ස්වභාවය. දෙවැනි එක පෘෂ්ඨය මගින් යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. නැත්නම් පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. එතකොට බලන්න සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අපි කොහොමද ගණිත සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය දරුවෝ නිතරම සමානුපාත වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලයට. වදන්න මේ සමානුපාත ලකුණ නැති කරලා සමාන ලකුණක් ගේන්න නම් නියතයකින් වැඩි කර යුතුයි. එතකොට දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය අතර සමීකරණය ගොඩනගන නියතය තමයි ස්ථිතික ඝර්ෂණ සංගුණක. ස්ථිතික ඝර්ෂණ සංගුණක. තුර F සීමාකාරී ඝර්ෂණ බලය සමාන වෙනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකේ වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. මේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියන්නේ දරුවෝ පෘෂ්ඨ දෙකේ ස්වභාවය මත රඳා පවතින සාධකයක්. පෘෂ්ඨ දෙකේ ස්වභාවය මත රඳා පවතින සාධකයක්. මොනවාකට තමයි සීමාකාරී ඝර්ෂණ බලය හොයන්නේ? ඒ සමීකරණය පාවිච්චි කරනවා. ඊට පස්සේ දරුවෝ අපි සීමාකාරී ඝර්ෂණ බලය ආශ්‍රිත ගැටලු කිහිපයකට විසඳමු. එතකොට වාට මේ ආශ්‍රිත ගැටලු හතර විදිහ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙයි. බලන්න ඕගලන්ට නෝට් එකේ දුන්න පළවෙනි ගාන ගැටලු අංක 1
පහත වස්තුන් සීමාකාරී අවස්ථාවේ පවතී යැයි සලකන්න. තලයේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය හොයන්න කියලා දීලා තියෙනවා. පළවෙනි එක තලයේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය මේ හැම එකක්ම මේකේ ප්‍රධාන ගැටලුව දීලා තියෙන පහත වස්තුන් සීමාකාරී අවස්ථාවේ පවතී යැයි සලකන්න කියලානේ. ඒකේ අංක 1 මොන මේ ගැටලුවේ තලයේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය හොයන්න. ඒක දීලා තියෙනවා දරුවෝ මෙන්න මෙහෙම තලයක් කොච්චර කාණතද? තිරසනාංශක 30ක් කාණතයි. තලයේ මත වස්තුවක් තියලා තියෙනවා. මේ ආකාරයට. තොරදරු වස්තු ස්කන්ධය එහෙම කියලා දාගන්නම්. ඒක ස්කන්ධයක් දීලා නැහැ. එමනදරු පල්ලෙහාට ක්‍රියාත්මක වෙන බර mg මාම අභිලම්බ ප්‍රතික්‍රියා බලය ලකුණු කරගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් දෙයක් පැහැදිලි කරන්නයි හදන්නේ. මෙතනදී අභිලම්බ ප්‍රතික්‍රියා බලය හදද්දී දරුවෝ සාමාන්‍ය ගැටලු විසඳන්නේ නම් ගැටලුවක් නැහැ. මේක මැදහරා ගාලා අපිට ගාන උත්තරي ගන්න පුළුවන්. නමුත් නිවැරදිව අභිලම්බ ප්‍රතික්‍රියා බල ලකුණු කරන්න දැනගන්න. දරුවෝ මෙන්න මෙතන කෝණේ අංශක 30ක් වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් දරුවෝ පල්ලෙහාට ක්‍රියාත්මක කරන බලය කොච්චරක්ද? mg sin 30 වෙනවා. දැන් මේ අයිනේ සීමාකාරී අවස්ථාවේදී එතකොට දරුවෝ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක කරන ඉහළට ඒ සීමාකාරී ඝර්ෂණ බලය කොහොමද මම ගත්තේ ඉහළට ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද දරුවෝ පල්ලෙහාට එක බලයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඉහළට තියෙන්න බෑ නේද අනිත් බලය. එතකොට දරුවෝ හරියටම තලයට ලම්බක ලෙස පල්ලෙහාට එතන බලය mg cos 30. එතකොට තලය ඔස්සේ පහළට එන්නේවත් තලයෙන් ඉපිරිලා ඉහළට යන්නේවත් නැහැ. තලයට ලම්බක දිශාවක් ඔස්සේ සැලකුවොත් බල සමතුලිතතාවයක් තියෙනවා. මොකද මෙහෙට ගමන් කරන්නේවත් මෙහෙට ගමන් කරන්නේවත් නැහැ, නිශ්චලව තියෙනවා. එතකොට දරුවෝ පල්ලෙහාට mg cos 30ක බලයක් තියෙනවා නම් අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ විදිහට තලය ඔස්සේ ඉහළට යෙදෙන්නත් ඕනේ කීයක්ද? හරියටම දරුවෝ mg cos 30ක්. හැබැයි මෙන්න මෙතනදී බල ලකුණු කරනකොට දැන් මම යන්නේ මේ රේඛාව මෙහෙම යනකොට වැරදි. හරියටම යනකොටින් දරුවෝ ඕක එන්න ඕනේ මෙන්න මෙතනින්. ඔය ආකාරයට තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය සකස් වෙන්නේ. R සමානයි mg cos 30 කියලා. ඒ වගේම ඝර්ෂණ බලයේ උපයෝගී ලක්ෂ්‍ය දිනනත් ඕනේ මෙතනින්. මොකද බලය මොකක්ද ඒ කරේ කියලා. දරුවෝ මෙහෙමයි ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් එම බල තුනේ ක්‍රියා රේඛා ඒක ලක්ෂ විය යුතුයි. යම් කිසි එක් ලක්ෂයකදී ඡේදනය විය යුතුයි. එතකොට බල මෙහෙම ක්‍රියාත්මක වෙලා අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙහෙම ක්‍රියාත්මක වෙලා ඝර්ෂණ බලය මෙතන ඉඳන් පටන් ගන්න ක්‍රියාත්මක වුණොත් මොන් තුනේලා මේ බල තුන කවදාවත් එක ලක්ෂයකදී ඡේදනය වෙන්නේ නැහැ. එක ලක්ෂයකදී ඡේදනය වෙන්නේ දරුවෝ මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වුණොත්. බර මේ ආකාරයට ක්‍රියාත්මක වෙලා හරියටම බර ක්‍රියා කරන ලබන රේඛාව අර පෘෂ්ඨයේ ඡේදනය කරන තැනින් තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේ මෙතනින්ම තමයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. එතකොට ගාන්ට බල තුන එක ලක්ෂ වෙනවා. හරියටම නන්දොත් ඒ ආකාරයට එන්න ඕනේ. නමුත් අපි අර ගැටලු විසඳද්දී පහසු සඳහාම අඳගෙන යනවා. නමුත් MCQ එකක් එන්න આવොත් සීමාකාරී අවස්ථාවේ පවතින බව සලකලා ඔය ආකාරයට ගන්න කියලා. දැන් සීමාකාරී අවස්ථාව විතරක් නෙවෙයි ස්ථිතික අවස්ථාවෙදිත් එහෙමයි. සමතුලිත නම් දරුවෝ ආනත බල තුනක් යටතේ වස්තුව සමතුලිත වෙනවා නම් අනිවාර්යයෙන් මේ බල තුනෙන් ක්‍රියා රේඛා ඒක ලක්ෂ වෙන්න ඕනේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. හොඳයි. දැන් දරුවෝ අභිලම්බ ප්‍රතික්‍රියා බලය තෙව්වා. දැන් මේ ස්ථිතික සීමාකාරී අවස්ථාවේ තියෙන්නේ ඒක නිසා සීමාකාරී ඝර්ෂණ බලය අපි සඳහන් කරගෙන තියෙන්නේ. ඒතකොට දරුවෝ සීමාකාරී වුණත් තාම චලනය වුණේ නැහැ. චලනය වෙන්න ඕන වෙන අවස්ථාවේ තියෙනවා. තාමත් නිශ්චලයි. ඒ වුණත් දරුවෝ තලයේ ඔස්සේ පල්ලෙහාට තියෙන බලය mg sin 30 සමාන වෙනවනේ තලයේ ඔස්සේ ඉහළට තියෙන බලය වෙන f සීමාවලට සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය හොයන්න පුළුවන් දරුවෝ ස්ථිතික ඝර්ෂණ සංගුණකය අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් වැඩි කරලා. අභිලම්බ ප්‍රතික්‍රියා බලය වෙන්නේ mg cos 30. මේ පැත්තේ තියෙන mg sin 30. දැන් mg කැපිලා ගියා. sin 30 බෙදීම cos 30 ගමු. එතකොට දරුවෝ කෙලින්ම නේද tan 30යි කියලා. කොහොමද මේ තලයේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය වෙන්නේ? ඒ කියන්නේ එකයට මූල 3යි. හරිම සරලයි. right. ඊට පස්සේ තමයි අපි යමු ඊළඟ ගානට. ඊළඟට ගණන් දෙකක් තියෙනවා.
වස්තු වල ස්කන්ධ හොයන්නයි තියෙන්නේ. අපලෝ කොහොමද මේ ගාන කොට දාගන්නේ කියලා. වස්තු වල ස්කන්ධ සොයන්න කියලා දෙන ගානේ ඒ සිම්පල් ඒ කොටස තමයි මම මුලින්ම හදන්නේ. ඒක මේ ආකාරයට තලයක් මත වස්තුවක් තියලා තියෙනවා. මේ වස්තු ස්කන්ධ M1 කියලා සඳහන් කරලා තියෙන්නේ. මෙතන පෘෂ්ඨය. එතනදරු කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක් තියෙනවා. මෙතන 4 kg ස්කන්ධයක් එල්ලලා තියෙනවා. එතනදරු සීමාකාරී අවස්ථාවේ තියෙනවා කියලා හිතන්න ඕනේ. සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ චලනය වෙන්න ඕන වෙන්න අවස්ථාවක්. හැබැයි තාම චලනය වෙන්න ඕන වෙන්න උනාට චලනය වෙන්නේ නැහැ. එහෙනම් බල සමතුලිතතාව සලකුවොතින් අනිවාර්යයෙන්ම මෙන්න මේකගේ පල්ලෙහාට ක්‍රියාත්මක වන නිව්ටන් 40ට සමාන වූ ආතති බලයක් තමයි ඉන්න තියෙන්නේ. සෑම තැනකම ආතති සමානයි. වක් නිසාදයක් සහල්ලු අවිතන්නේ තන්තුවක්. එවනම් මේ පැත්තට ක්‍රියාත්මක වෙන නිව්ටන් 40ක්. එහෙමනම් තාමත් නිශ්චල නිසා චලනය වෙන්න ඕන නැත්නම් තාමත් නිශ්චල නිසා බල සමතුලිතතාව අනුව ගත්තොත් සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 40ක් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියා බලය කෙලින්ම බරට සමාන වෙනවා. ඒ මොකද ඒදරු තලය ඔස්සේ පහළට තියෙන බලයි තලය ඔස්සේ ඉහළට තියෙන බලයි සමාන වෙන්න ඕනේ. මක් නිසාද යත් චලනයක් නැහැ තලය ඔස්සේ ඉහළ දිශාවට හෝ පහළ දිශාවට සමතුලිතයි. එතකොට තලයට ලම්බක දිශාවක් ඔස්සේ බල සමතුලිතතාවය සලකුවම තලයට ලම්බකව පල්ලෙහාට තියෙන බලය තලයට ලම්බකව ඉහළට තියෙන බලය සමාන වෙන්න ඕනි නිසා R කෙලින්ම m1g සමාන වෙනවා. දැන් සීමාකාරී ඝර්ෂණ බලය කෙලින්ම නිව්ටන් 40යි කියලා අපි හොයාගත්තා. නමුත් සීමාකාරී ඝර්ෂණ බලය වා දන්නවා හොයන්න පුළුවන් ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය m1g. සීමාකාරී ඝර්ෂණ බලය අපි හොයලා තියෙනවා 40යි. මේ විදිහට අපිට හොයන්න පුළුවන් මේ ස්ථිතික වරක් m1 වරක් g කියන්නේ 10යි. ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ මම හිතනවා අපිට දීලා තියෙනවා. ඔව් 0.4යි කියලා දීලා තියෙනවා. දැන් මේකට මේක කපලා දැම්මදරු. දැන් 4.4න් බෙදන්න ඔයාලට ලැබෙන ලස්සනට m1 වලට උත්තරයක් කොච්චරයිද 10යි kg කියලා. ඒ ආකාරයට තමයි වස්තු ස්කන්ධ හොයන්න කියන දෙවන ගැටලුවේ ඒ කොටස අවසන් කරන්නේ. ඊට පස්සේ මම යනවා සිම්පල් B කොටසට. ඒකේ තියෙන ඔය වගේම ගැටලුවක්. හැබැයි විශේෂත්වයක් තියෙන්නේ මේකේ උඩ තිබ්බ මේ තලය මත තිබ්බ වස්තු ස්කන්ධය වань තිබ්බේ මේකේ නම් දරුවෝ එල්ලා වැටෙන වස්තු ස්කන්ධය තමයි හොයන්නේ. තලය මත තියෙන එක 10 kgලු. එමනම් දරුවෝ යගේ බර පල්ලෙහාට තියෙන නිව්ටන් 100යි. බරට සමාන වෙන්න ඕනේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒ තලයට ලම්බක දිශාවක් ඔස්සේ පවතින බල සමතුලිතතාවය සැලකුවම. ඒතරදරු ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්න ඕනි මේ පැත්තට. කොහොමද මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා කියලා ගන්නේ? ඒතරෝ මෙහිනුයි තන්තුවක් බෑලා ඇදෙන්න සලස්සලා තියෙනවා. කොහොමද ඒකට ඇදෙන්නේ? පල්ලෙහෙන් ස්කන්ධයක් කියලා තියෙනවා. ඒ ස්කන්ධේ බර නිසා තමයි මෙහෙට ඇදීමක් සිද්ධ වෙන්නේ. මේව තමයි දරුවෝ හොයන්න තියෙන්නේ. මෙයාගේ බර දෙනවා පල්ලෙහාට m2g සීමාකාරී අවස්ථාවේදීත් චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. නිශ්චලව තියෙන නිසා අතතිය කෙලින්ම මේකගේ බරට සමාන වෙන්න m2g. එතකොට දරුවෝ මේ වස්තුවේ සමතුලිතතාව සලකුවොත් තිරසට මේ පැත්තට තියෙන බලයි මේ පැත්තට තියෙන බලයි සමාන වෙනවා නිසා කෙලින්ම ආතති බලය සමාන වෙනවා සීමාකාරී ඝර්ෂණ බලයට. ආතති බලය m2g සීමාකාරී ඝර්ෂණ බලය ගන්න පුළුවන් අපට ස්ථිතික ඝර්ෂණ සංගුණක ඉන්දසම් පහ වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියා බලය නිව්ටන් C. g ට බිඳුවක් කැපුවා මොකද g කියන්නේ 10යි නේද? හොඳයි. m2 හොයලා හමාරයි දරුවනේ කෙලින්ම 5යි kg. ඊට පස්සේ අපි යනවා ගතික ඝර්ෂණ බලය ගැන කතා කරා. සීමාකාරී අවස්ථාව ගැන කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගතික ඝර්ෂණ බලය ගැන. දරුවෝ ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇති විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇති විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය.
ගති ඝර්ෂණ බලය දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා චුටක් අඩුයි. ඕනම පෘෂ්ඨ දෙකක් අතර ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා චුටක් අඩු වෙනවා. ඕනම අරවලු පෘෂ්ඨ දෙකක් අතර. එතකොට මම ගත්තොත් අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙයා මත ක්‍රියාත්මක කරන R කියලා. චලනයක් සිද්ධ වෙනවා කියලා හිතන්න දරුවෝ මෙන්න මේ පැත්තට. මේ අසමාන බිඳුවේ කියලා කියන්නම්. ඒ කියන්නේ බිඳුව නොවන යම් කිසි ප්‍රවේගයක් තියෙනවා. එතකොට දරුවෝ චලිත දිශාවට විරුද්ධව මේ පෘෂ්ඨ දෙක අතර හට ගන්නවා මොන ඝර්ෂණ බලයද? ගතික ඝර්ෂණ බලය. ඇයි මේ ගතික ඝර්ෂණ බලය හටගන්නේ? මොකද පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් ඇති විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට තමයි ගතික ඝර්ෂණ බලය කියන්නේ. ඇයි ඒක චලනය වන දිශාවට විරුද්ධ වෙන්නේ? මක්නිසාදයක් ඝර්ෂණ බල නිතරම ඇති වෙන්නේ චලනය වන දිශාවට හෝ චලිත වීමට උත්සාහ කරන දිශාවට විරුද්ධ. right. එතකොට ගතික ඝර්ෂණ බලය මම කිව්ව සීමාකාරී කෙනාට වඩා කුඩයි. ගතික ඝර්ෂණ බලයක් දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලය වගේම පෘෂ්ඨවල ස්වභාවය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියන සාධක දෙක මත රඳා පවතිනවා. එතකොට දරුවෝ අභිලම්බ ප්‍රතික්‍රියා බලයට කොහොමද ගතික ඝර්ෂණ බලය සමානුපාත වෙන්නේ? කොහොමද අනුපාතය සකස් වෙන්නේ? දරුවෝ ගතික ඝර්ෂණ බලය සමානුපාතයි. අනුලෝමව සමානුපාත වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලයට. අර සීමාකාරී එක වගේම තමයි. සමානුපාත ලකුණ නැති කරන්න මොකක්ද දෙන නියතය? ඒකට අපි කියන දරුවෝ ගතික ඝර්ෂණ සංගුණකය කියලා. දැන් බලන්න. ඔබට සීමාකාරී ඝර්ෂණ බලය හොයද්දි දරුවෝ සීමාකාරී ඝර්ෂණ සංගුණකයක් කියලා එකක් ගත්තේ නැහැ. සීමාකාරී ඝර්ෂණ බලය සමානුනේ ස්ථිතික ඝර්ෂණ බලය වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලයට. මොකද සීමාකාරී ඝර්ෂණ සංගුණකයක් කියලා එකක් නැහැ. හැබැයි ගතික ඝර්ෂණ සංගුණකයක් කියලා එකක් තියෙනවා. ඒකයි ගතික ඝර්ෂණ සංගුණකයේ සමාන කරන්නේ ගතික ඝර්ෂණ සංගුණකයේ වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය තමයි දරුවෝ සමාන වෙන්නේ ගතික ඝර්ෂණ බලයට. හොඳයි. දැන් එවනම් මතක තියාගන්න ඕනේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි. ගතික ඝර්ෂණ බලය තනදාපවතින සාධක දෙක එකක් පෘෂ්ඨ ස්වභාවය අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ගතික ඝර්ෂණ බලයට අනුලෝමව සමානුපාතික වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලයට. සමානුපාතික ලකුණු නැති කරන්න කියන නියතය ගතික ඝර්ෂණ සංගුණකය. දොර ගතික ඝර්ෂණ බලය සමාන වෙනවා ගතික ඝර්ෂණ සංගුණකයේ වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. දැන් බලමු දරුවෝ කොහොමද මේකෙන් ගණන් හදන්නේ කියලා. හරිම සරලයි මේවා. ඔයාලා පැහැදිලිව තියරි දීලා දෙනවා මේ තියරි පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒකට ගතික ඝර්ෂණ සංගුණකය මොකක් මතද නදාපවතින? දරුවෝ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ නදාපවතුනේ පෘෂ්ඨවල ස්වභාවය මතයි. ගතික ඝර්ෂණ සංගුණකයේ නදාපවතුනේද පෘෂ්ඨවල ස්වභාවය මතම තමයි. පෘෂ්ඨවල ස්වභාවය මත පමණක් නදාපවතින සාධකය. හොඳයි. ගැටලු අංක 1. රළු කලයක් මත තබා ඇති වස්තුවක් රූපේ පරිදි 2m ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයකින් තිරස් ලෙස චලනය වේ. දරුවෝ 2ms ඍණ එකක ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා. දරුවෝ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා නම් නිව්ටන්ගේ අවස්ථිතිය පිළිබඳ නියමය. එහෙම නැත්නම් පළවෙනි නියමයේ අනුව බාහිර අසමතුලිත බලයක් නැති වෙන්නට ඕන. බලන්න මෙයා මත යොදලා තියෙනවා නිව්ටන් 20ක්. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් දැන් චලනය වෙනකොට කොහොමද තියෙන්න ඕනි ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය තමයි. හැබැයි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් 20යි මෙහෙට තියෙන බලය සමාන වෙන්න. මොකද බාහිර අසමතුලිත බලයක් නැති වෙනවා. අන්සර් මෙහෙට 10ක් වෙලා තිබ්බොත් මෙහෙට 20ක් වුණොත් දරුවෝ අසමතුලිත බලයක් එනවා. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් නේ ත්වරණයකින් යන. දැන් මෙයාගේ ස්කන්ධය 6 kg එහෙනම් එයාගේ බාර තියෙනවා දරුවෝ නිව්ටන් 60යි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය තියෙනවා කීයද? මේ දින උපයෝගී ලක්ෂණ තමයි මම මේ පාඩ කරන්නේ. බාර ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට. අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙතන ඉඳන් ඉහළට ක්‍රියාත්මක වෙනවා. R ඒක අපිට ගන්න පුළුවන් කියන්නේ. බාරට සමාන වෙනවා. ඒ කොහොමද? තලයේ ඔස්සේ ඉහළට හෝ පහළට චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. තලයට ලම්බක දිශාවක් ඔස්සේ පවතින බල සමතුලිතතාව සලකුවොතින් අනිවාර්යයෙන්ම බාරට අභිලම්බ ප්‍රතික්‍රියා බලය සමාන වෙනවා. දැන් දරුවෝ අපි දැක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යන නිසා තමයි 20ට ගතික ඝර්ෂණ බලය සමාන වෙන්නේ. මොකද අසමතුලිත බලයක් නැති වෙන්නේ බෑ නේද දරුවෝ? ගතික ඝර්ෂණ බලය නිව්ටන් 20යි
නමුත් ගතික ඝර්ෂණ බලය අපිට හොයන්න පුළුවන් දැන් ටිකකට ඉස්සෙල්ලා ගත්ත සමීකරණය. ගතික ඝර්ෂණ සංගුණකය වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. දරුවෝ දැන් නිකම්ම හොයලා ඉන්නේ බලන්න මාර සරලයි. ගතික ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ කිරීම තුනෙන් එකයි. ඒ කොහොමද? 20ට 20 එකයින් 60ට 20 තුන. උඩදරුව අපෙන් අහලා තියෙනවා ගතික ඝර්ෂණ බලය ඒ වගේම ගතික ඝර්ෂණ සංගුණකය. උත්තර දෙකම හදලා අවසానයි. ඊට පස්සේ දෙවන ප්‍රශ්න විදිහට උංගලන්ට දීලා තියෙනවා රූපේ දක්වා ඇති වස්තුව 2ms ශ්‍රේණ දෙකක ත්වරණයකින් ගමන් කරයි නම් ගතික ඝර්ෂණ බලය හොයන්නලු. දැන් දරුවෝ 2ms ශ්‍රේණ දෙකක ත්වරණයකින් යන්නේ. මම මේකම පොඩි වෙනස්කම් කීපයක් කළා ඊළඟ ගානට ප්‍රවිෂ්ඨ වෙනවා. දරුවෝ දැන් ඒකාකාර ප්‍රවේගයක් නෑ හොඳද? ත්වරණයකින් යන්නේ. බලන්න මේ අවස්ථාවේදී තියෙන ස්කන්ධය කොච්චරද කියලා. 4 kg. එවනම් දරුවෝ බර කීයද? 40. යොදලා තියෙන බලය කීයද? 32යි. ත්වරණය කොච්චරද? 2යි ms × 2යි. ත්වරණයකින් යන්නේ මොකද? බාහිර අසමතුලිත බලයක් තියෙන නිසා. එහෙමනම් ගතික ඝර්ෂණ බලය 32කට සමානයි කියලා ගන්න පුළුවන්. දැන් එහෙම අසමතුලිත බලයක් නෑ. දැන් ත්වරණයකින් තිරස්ව ගියාට සිරස් ලෙස ඉහළට හෝ පහළට කිසිම චලනයක් නැති නිසා සිරස් දිශාවට බල සමතුලිතය එලෙසම පවතින. ඒ නිසා බරට සමාන අපිට ප්‍රතික්‍රියා බලය. දැන් දරුවෝ මම දානවා f සමාන m. ඒ මොකටද? f ගතික හොයාගන්න. දැන් මම සමාන වෙන පැත්තට බලන්න. චලනය වන පැත්තට තියෙන බල ධනයි 32යි. ඊට විරුද්ධව තියෙන බල ඍණ f ගතික. ඒතර කෙනෙක් ආයි මේකයි ගත්තේ නැත්තේ. ඇයි? ඒවා චලිත දිශාවට අංශක 90ක කෝණයක් සාදන. විභේදනය කරොත් කොස්සන්ුවයි. කොස්සන්ු බිඳුවයි. ඒතර මේගොල්ලන්ගෙන් චලිත දිශාවට කිසිම බලපෑමක් නැහැ. ස්කන්ධය 4යි ත්වරණය 2යි. දරුවෝ මෙතනින් 8ක් එනවා. f ගතික පන්නන්න එහා පැත්තට. එතකොට f ගතික මෙයාට අඩු කරලා දාන 32කින් නිව්ටන් 24ක් කියලා ලැබෙනවා. ඊට පස්සේ අපිට කියනවා ගතික ඝර්ෂණ සංගුණකය හොයන්න. වදන්නවා ගතික ඝර්ෂණ බලය සමානයි ගතික ඝර්ෂණ සංගුණකය වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ගතික ඝර්ෂණ සංගුණකය නිව්ටන් 24යි. ගතික ඝර්ෂණ බලය නිව්ටන් 24යි. ගතික ඝර්ෂණ සංගුණකයයි හොයන්න තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය 40යි. දරුවෝ 4ෙන් බෙදලා දාන්න. 4 6යි 4 10යි. 10ෙන් බෙදුවම 0.6ක් කියලා ලැබෙනවා. මොකක්ද? ගතික ඝර්ෂණ සංගුණකය. හරිම සරලයි. තව ගණනක් දීලා තියෙනවා දරුවෝ. රළු ආනත තලයේ ගතික ඝර්ෂණ සංගුණකය 0.5යි නම් පළවෙනි එක තලය මත ඇති වස්තුව මත ගතික ඝර්ෂණ බලය සොයන්න. දෙවෙනි එක පද්ධතියේ පොදු ත්වරණය සොයන්න. පද්ධතියේ පොදු ත්වරණය සොයන්න. අපි බලමු. මේ ආකාරයට ආනත තලයක් තියෙනවා. ඒ ආනත තලය මත වස්තුවක් තියලා තියෙනවා. 10යි මූල 2යි kg. උදේ මේ අංශක 45ක් ආනතයි. මේ වස්තුවට ඈඳලා තියෙන සැහැල්ලු අභිතන්නේ තන්තුවේ අනිත් පැත්තේ කෙළවරට 20යි මූල 2යි kg ස්කන්ධයක් තියෙනවා. උදේ මෙයාගේ බර 200යි මූල 2ක් වෙනවා. ලොකු දෙයක් කරේ නෑ මේ ස්කන්ධය 10න් වැඩි කරා පමණයි. මෙතන තියෙනවා ආතතිය t කියලා දාගමු. දැන් මේ දෙන සමාන වෙනවද? නෑ දරුවෝ දැන් චලනයක් වෙන අවස්ථාවක් මේ ගතිකනේ. ඔන්න. දැන් දරුවෝ මෙයාගේ හරියටම ගුරුත්ව කියන්නේ පල්ලෙහාට එයාගේ බල තියෙනවා 100යි මූල 2යි. එතකොට මෙයා 45 නම් මෙතන කෝණය 45 වෙනවනේ. දැන් දරුවෝ
තලයට ලම්බකව තියෙන බලය CI මූල 2යි cos 45යි. CI මූල 2යි. cos 45 කියන්නේ කයට මූල 2. දරුවෝ ගාන්ට CI කියලා ගන්නවා. එතකොට තලය ඔස්සේ චලනයක් වෙන්නේ නැහැ ලම්බක දිශාවට. තලයට ලම්බක දිශාව ඔස්සේ චලනයක් නොවන නිසා තලයට ලම්බකව පල්ලෙහාට තියෙන බලයයි ඉහළට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි සමාන වෙන්න. දරුවෝ තලයට සමාන්තරව තියෙන බලය හොයන්න නම් CI මූල 2යි cos 45 මෙහෙට CI මූල 2යි sin 45 තමයි මේක තියෙන්නේ. CI මූල 2යි sin 45. දරුවෝ sin 45 කියන්නේ එකට මූල 2යි. මූල 2 කපලා ගියා. කෙලින්ම නිව්ටන් 100ක් තියෙනවා මෙහෙම. දැන් බලමු සමස්ත පද්ධතිය දිහා. මේ පැත්තෙන් 200යි මූල 2ක් තියෙනවා. මේකට තියෙන්නේ 100යි. මේකට 200යි මූල 2යි. මේකට 100යි. එහෙමනම් දරුවා අනිවාර්යයෙන්ම කප්පිය වටා දක්ෂිනාවර්තවයි මෙයා ත්වරණය වෙන්නේ. ත්වරණය කියලා ගත්තා. දැන් දරුවෝ මම මෙන්න මෙයා මත ක්‍රියාත්මක වන බල විතරක් සැලකිල්ලට ගෙන F සමානයි මේ දානවා 15. පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා 200යි මූල 2ක් ඉහළට T. ස්කන්ධය 20යි මූල 2යි ත්වරණය A. නොදන්න පද දෙකයි. T දන්නෙත් නැහැ දන්නෙත් නැහැ. එක සමීකරණය. එකකින් විතරක් කොට දාගන්න බෑනේ නේද? ඊට පස්සේ දරුවෝ මම ගන්නවා මෙන්න මේක. මෙයාව අරගෙන දානවා F සමානයි MA තලය ඔස්සේ ඉහළට. ඉහළට තියෙනවා T පහළට තියෙනවා 100ක් මෙතන. ස්කන්ධය 10 මූල 2යි ත්වරණය A. දරුවෝ මෙතන නොදන්න පද දෙකයි. T දන්නෙත් නැහැ දන්නෙත් නැහැ. ඉතින් සමගාමී සමීකරණ විසඳින්න. පද එකද මෙතන T එකක් තියෙනවා අතන ඍණ T එකක් තියෙනවා. එහෙනම් දෙන්නා එකතු කරලා දාන්න. 1 ධන 2. තුරුදරුවෝ 200යි මූල 2 ඍණ T ධන T ඍණ 100 සමානයි 20යි මූල 2ක් A ධන 10යි මූල 2ක් A. ඒ කියන්නේ 30යි මූල 2ක් එකපාරම දැම්මා. දැන් මොකද වෙන්නේ? ධන T ට ඍණ T කැපිලා ගියා. 200යි මූල 2 කියන්නේ 1.41 ඍණ 100 බෙදීම 30යි මූල 2 කියන්නේ 1.41 ඔන්න ඔය ආකාරයට දරුවෝ. දැන් මම මේකේ පැහැදිලිව ඔයගොල්ලන්ට දාලා දෙමු කොහොමද උත්තරේ ලැබෙන්නේ කියලා. ඝර්ෂණ බලය. දැන් මෙතන දරුවෝ පොඩි වරදක් කරලා තියෙනවා. ඒ තමයි ඝර්ෂණ බලය අල්ලලා දාලා තියෙනවා. බෑනේ දරුවෝ ඝර්ෂණ බලය අල්ලලා දාන්නේ නේ. මෙතන මොකද වෙන්නේ? මෙතන දරුවෝ චලනය වෙන්නේ මෙහෙට නම් මෙතනදී ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන පල්ලයට. F ගාතික. අපි ඒක හොයලා දාමු. ගාතික ඝර්ෂණ බලය කොහොමද හොයන්නේ? ගාතික ඝර්ෂණ සංකූලක 0.5යි අභිලම්බ ප්‍රතික්‍රියා බලය 100යි. එහෙනම් 50ක් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී F සමානයි මේ දානකොට 100යි 50යි දෙකක් තියෙනවා. එතකොට කීයද වෙන්නේ? 150ක් වෙන්න බෑ. ඒ ඝර්ෂණ බලයක් තියෙනව නේද? උරුදරු වෙන මෙතනත් 150ක් වෙන්න ඕනි. ඒක සුළු කරන්න. සුළු කරාට පස්සේ වන්න ලැබෙයි 1.32ක් කියලා. එච්චර. මේකේ අහලා තියෙන්නේ ඝර්ෂණ බලය විකරණ නිකම් මොහේතයි සහ පොදු ත්වරණය. ඒ ගන්න අවසන්. දැන් දරුවෝ අපි ස්ථිතික ඝර්ෂණ බල ගැන කතා කරා, සීමාකාරී අවස්ථාවේ ගණන් හදුවා. ඊට පස්සේ ගතික අවස්ථාවේ ගැටලු හදුවා. ඊට පස්සේ දරුවෝ ඝර්ෂණ ප්‍රස්ථාරය ගැන තමයි ඔයගොල්ලන්ගෙන් ඊළඟට කියලා දෙන්නේ. ඒක ගැන මම මුලින්ම කතා කරපු නිසා දැන් ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරනවා ඝර්ෂණ කෝණය ගැන. දරුවෝ මොකක්ද මේ ඝර්ෂණ කෝණය කියලා කියන්නේ?
ඝර්ෂණ කෝණය. නමුත් ඝර්ෂණ කෝණය කියලා කියන්නේ ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ සංප්‍රයුක්තය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය අතර සෑහෙන කෝණයකට. නැවත වතාවක් කිව්වොත් ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ සංප්‍රයුක්තය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය අතර සෑහෙන කෝණයකට තමයි අපි ඝර්ෂණ කෝණය කියලා කියන්නේ. දරුවෝ මෙන්න මේ ආකාරයට අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා කියලා හිතන්න. මෙයා චලනය වෙනවා හෝ චලනය වෙන්න උත්සාහ කරනවා හෝ චලනය වෙන්න ඕන වෙන අවස්ථාවේ තියෙනවා වෙන්න පුළුවන්. මෙහෙට මොකක් හරි බලයක් යොදලා දිනවා. දරුවෝ මේ ආකාරයට මොකක් හරි ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් විට සීමාකාරීක වෙන්න පුළුවන්, ඇතැම් විට ගතික ඝර්ෂණ බලයක් වෙන්න පුළුවන්, ඇතැම් විට ස්ථිතික ඝර්ෂණ බලයක් වෙන්න පුළුවන්. එසේ හෝ මේ තියෙන්නේ මොකක් හරි ඝර්ෂණ බලයක්. ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංප්‍රයුක්තය හේවොතින් මේ පාද දෙක සමාන්තරාශ්‍රයක ශීර්ෂයකින් විහිදෙන පාද දෙකක් සේ සලකලා සමාන්තරාශ්‍රය නිර්මාණය කළා මේ විකරණය හොයන්නේ. ඒක F' කියලා ගන්න. F' කියන්නේ එතකොට මොකද්ද? ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ සංප්‍රයුක්තය. ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියා බලය සමග සාධන කෝණය තමයි ඝර්ෂණ කෝණය කියන්නේ. නැවතත් කියනවා ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියා බලය සමග සාධන කෝණය තමයි ආල්ෆා කියන්නේ. දරුවෝ ආල්ෆා මේ තියෙන්නේ ආල්ෆා කියලා කියන්නේ ඝර්ෂණ කෝණය. ඝර්ෂණ කෝණය. ඒතර ඝර්ෂණ කෝණයේ tan නගින්නේ මොකක්ද? tan ආල්ෆා කියලා කියන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය කියලිම ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. බෙදීම බද්ධ පාදය. බද්ධ පාදය කියලිම අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් බෙදුවම දරුවනේ ඝර්ෂණ බලයක් කියලා කියන්නේ μr විදිහට අපි ගත්තොත් ඝර්ෂණ සංගුණකයක් තමයි ලැබෙන්නේ. හැබැයි මොන අවස්ථාවලද ඝර්ෂණ සංගුණකයක් ලැබෙන්නේ? දරුවෝතන්දි ඝර්ෂණ සංගුණකය ලැබෙනවා අපට සීමාකාරී සහ ගතික අවස්ථාවලදී ඝර්ෂණ කෝණයේ tan නගින් ඝර්ෂණ සංගුණකය ගන්න පුළුවන්. එතකොට කෙනෙක් ගන්න පුළුවන් ස්ථිතික අවස්ථාවේ බැරිද එහෙම ගන්න? ස්ථිතික අවස්ථාවේ දරුවෝ ඝර්ෂණ බලය මෙහෙම හොයන්න බෑනේ. ඇයි? බල සමතුලිතතාවයෙන් හොයන්න වෙන්නේ. අන්න ඒක නිසා ස්ථිතික අවස්ථාවේදී ඝර්ෂණ කෝණයේ tan නගය ඝර්ෂණ සංගුණකයකට සමාන වෙන්නේ නැහැ. මොකද ස්ථිතික අවස්ථාවේ ඝර්ෂණ බලය මේකට සමාන වෙන්නේ. ඒක බල සමතුලිතතාවය අනුව ලැබෙන එක වෙනස් වෙනවා. ඒක නිසා ගතික සහ සීමාකාරී අවස්ථා ආශ්‍රිත ගැටලු වලදී තමයි ඝර්ෂණ කෝණයේ tan නගයක් අරගෙන ගාන කොට දාන්න තියෙන්නේ. හොඳයි. දැන් දරුවෝ එහෙමනම් ඝර්ෂණ සංගුණකය ගැනත් අපි ඉගෙන ගත්තා. ඝර්ෂණ කෝණය ගැනත් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඕගොල්ලන්ට නෝට් එකේ දුන්නේ ස්ථිතික සහ ගතික ඝර්ෂණ සංගුණක සැසඳීම කියලා ඕගොල්ලන්ට පොඩි වගුවක් දෙන්න නැතිවම නේද? ඒ වගුව එක පැත්තකට යන්නේ නැති ගතික අවස්ථාව අනිත් පැත්තට යන්නේ නැති සීමාකාරී අවස්ථාව. දරුවෝ ගතික අවස්ථාවක් අඳිනවා එක්තරා වස්තුවක් සඳහා. ගතික අවස්ථාවේදී චලනයක් තියෙනවා. වේගයේ බිඳුවක් නොවේ. බලයක් යොදලා තියෙනවා මෙන්න මෙහෙට. මම යොදන බලය කියලා මේක ගන්න. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා මේ ආකාරයට. ගතික ඝර්ෂණ බලය තියෙනවා මේ ආකාරයට. ගතික. දැන් තමයි මේ දෙන්නගේ සංප්‍රයුක්තය මම F' කියලා ගන්නවා. එතකොට ගතික ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ සංප්‍රයුක්ත F' කියලා ගත්තා. එම සංප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියා බලය සමග සාධන කෝණය අල්ෆා ගතික කියලා ගත්තා. දැන් දරුවෝ සීමාකාරී අවස්ථාවට තමයි මේ වස්තුව සඳහාමයි, ඔය තලය සඳහාමයි. එකම තලයකට. ඒ කියන්නේ චලනය වෙන්න ඕන මෙන්න අවස්ථාවේදී වේගයේ බිඳුවයි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය ඒ විදිහට මොකද එම වස්තුවමනේ, එම තලයමනේ. හැබැයි දරුවෝ ගතික ඝර්ෂණ බලයට වඩා සීමාකාරී ඝර්ෂණ බලය වැඩි. ඒ වැඩි බව පෙන්වන්නේ ඊ තලයේ දිග වැඩි කරලා.
සමාන්තරාශ්‍රයක් ඇන්දොතින් මහා විශාල ඝර්ෂණ කෝණයක් ලැබෙනවා. එද සම්ප්‍රයුක්තය. අභිලප්ත ප්‍රතික්‍රියා බලයේ සීමාකාරී ඝර්ෂණ බලයේ සම්ප්‍රයුක්තය ඩබල් ඩැෂ් එක. මෙන්න සීමාකාරී අවස්ථාවේදී ලැබිච්ච ඝර්ෂණ කෝණය. මේක බැලු බැලමට වර තේරෙන්න ඕන ලොකුයි කියලා. ඇයි ආ ලොකුනේ? ලොකුනේ දරුවෝ මෙන්න මේ පාදයේ දිග්ගැසිච්ච නිසා විකරණ මෙහෙට ඇදිලා එනවා. ඒතකොට මේ කෝණය ලොකුයි. දැන් එහෙමනම් සීමාකාරී ඝර්ෂණ කෝණය විශාලයි කියලා පැහැදිලි ගතික ඝර්ෂණ කෝණයට වඩා. දරුවෝ සුළු කෝණ මේවා. සුළු කෝණයක කෝණයේ අගය වැඩි වෙද්දී එම කෝණයට අදාළ tan අගයත් වැඩි වෙනවා. එම නිසා දරුවෝ tan alpha ගතික කියන කෙනාට වඩා tan alpha සීමා වැඩි. දරුවෝ tan alpha ගතික ගන්න පුළුවන් අපට සම්මුඛ පාදය එළිම F ගතික බෙදීම බද්ධ පාදය R. සම්මුඛ පාදය F ගතික බද්ධ පාදය R. මේ පැත්තේ ගන්න පුළුවන් සම්මුඛ පාදය F සීමා ඉන්නේ බද්ධ පාදයේ විදියට R එනවා. ගතික ඝර්ෂණ බලය ලියාගන්න පුළුවන් ගතික ඝර්ෂණ සංගුණකය වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. සීමාකාරී ඝර්ෂණ බලය ලියාගතයි ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ස්ථිතික ඝර්ෂණ සංගුණකය වරක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ආර්තාර්තාර කැපිලා ගියාම ලස්සන සම්බන්ධයක් වෙනවා ඝර්ෂණ සංගුණක දෙක අතර. ඕනම පෘෂ්ඨයක් සඳහා ගතික ඝර්ෂණ සංගුණකයට වඩා ස්ථිතික ඝර්ෂණ සංගුණකය වැඩි. ඕනම පෘෂ්ඨයක. එතකොට දරුවෝ ඝර්ෂණ සංගුණක වල සම්බන්ධතාවය ලියුවොත් මේක මතක තියාගන්න ඕනවා. ඕනම පෘෂ්ඨයක දරුවෝ ඝර්ෂණ සංගුණකයේ ගතික වේවා ස්ථිතික වේවා ඕනම ඝර්ෂණ සංගුණකයක් සඳහා ලැබෙන්න ඕනි බිඳුවට වඩා වැඩි අගයක්. බිඳුවට වඩා වැඩි අගයක්. හැබැයි එකට වඩා අඩු වෙනවා. ඒකට කෙනෙක් අහන්න පුළුවන් බිඳුවට සමාන වෙන්න බැරිද? ඔව් දරුවෝ. බිඳුවට සමාන වෙන්න පුළුවන්. විශේෂම දියවෙන ඉස්සරදී වගේ. ඒකටත් සමාන වෙන අවස්ථා තියෙන්න පුළුවන්. තියරිටිකල් එකට වඩා වැඩි වෙන අවස්ථාවක් තියෙන්න බෑ. ඒතරදරුවෝ ඕනම පෘෂ්ඨයක ඝර්ෂණ සංගුණකය ගතික ස්ථිතික කියන දෙදෙනා වෙනින් වශයෙන් හඳුනා ගන්න නැතුව තනියෙන් හඳුන්වනවා. හරි ඝර්ෂණ සංගුණකයේ බිඳුව එකත් අතර තමයි පිටන්නේ. ඒකට වඩා කවදාවත් ඝර්ෂණ සංගුණකය වැඩි වෙන්න බෑ. බිඳුවට වඩා ඝර්ෂණ සංගුණකය අඩු වෙන්න බෑ. දරුවෝ ඝර්ෂණ සංගුණකය හරියටම බිඳුවක් වෙනවා නම් ගතික වේවා ස්ථිතික වේවා ඝර්ෂණ සංගුණකයේ බිඳුවක් වෙනවා නම් අපි ඔය කියනවා පූර්ණ වශයෙන් සුමට පෘෂ්ඨ කියලා. දියවෙමින් පවතින අයිස් මේ සඳහා කදිම නිදසුනක්. ඝර්ෂණ සංගුණක එකක් වෙනවා නම් අපි කියනවා පූර්ණ වශයෙන් රළු පෘෂ්ඨ කියලා. ඒවට නම් ප්‍රායෝගික උදාහරණ ගොඩාක් අඩුයි. තාමත් රළු වැලි කඩදාසියක් වගේ එකක් තමයි උදාහරණයකට ගන්න වෙන්නේ. ඒ හැරෙනකොට අනිත් හැම පෘෂ්ඨයකදීම ඝර්ෂණ සංගුණකයේ බිඳුවත් එකත් අතර අගයක් වෙනවා. එමනම් ඝර්ෂණයේ තියරිටික අවසానයි. අපි ඊළඟට හම්බෙන්නේ දරුවෝ ගම්‍යතා සංස්කෘති නියමයේ ආශ්‍රිත තියරි වලින්. මේ වීඩියෝ එකත් එක්ක තමයි අපි ඊළඟට හම්බෙන්නේ. මම හිතනවා ඝර්ෂණයේ තියරි ටික මොනවද පැහැදිලි වෙන්නේ නැති කියලා නෝට් එක දීලා ඇතින්. එතකොට මේ නෝට් එක Telegram group එකේ පැහැදිලිව voice recording වලින් එකපාරක් කියා දුන්නා. පොඩ වීඩියෝ එකකිනුත් කියා දුන්නා. ඉතින් දැන් නම් නොතේරෙන විදියක් නැහැ. එමන් දරුවනේ හැමෝටම තෙරුවන් සරණයි. අයබෝවන්.